මේ වෙද්දී ලංකාවේ ආර්ථිකය පිළිබඳ කතා කරද්දී බොහොම අභියෝගයක අප සිටින්නේ. අත්‍යවශ්‍ය භාණ්ඩ ද්‍රව්‍ය හෝ වේවා අනිකුත් ආනයනයන් හෝ වේවා මේ සියලු දේ ඔබ යටට එන්නේ ලංකාවේ වරාය හින්දා. මේ වෙද්දී ලෝකයේම හඳුනාගත් ප්‍රබල භූමිකාවක් කරන ලෝකයේ කාර්යක්ෂම වරායන් අතර ඉදිරියෙන්ම සිටින කොළඹ වරාය සහ සිසු වරායන් මේ වන විට දැවැන්ත භූමිකාවක් සිදු කරනවා. ඔබ අතට එන සැනිටයිසර් එක හෝ වේවා, ඔබ අතට වෙන ඖෂධ ටික හෝ වේවා, ඔබ අතට එන ෆේස් මාස්ක් හෝ වේවා, මේ දේවල් සම්පූර්ණයෙන්ම රට තුළට මුදා හැරීමේ ක්‍රියාවලියේදී වෛරසය පටන්ගෙන අපි ගෙවල් වලට වෙනකොට වරාය අධිකාරිය නොනිදා පැය 24 පුරා වැඩ කරලා තමයි මේ වෙනකොට රටේ අවශ්‍යතාවය සම්පාදනය කරන්නට දැවැන්ත කාර්යභාරයක් සිදු කරන්නේ. එතනට බොහොම සාර්ථක නියමයක් ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල දියත් කරන්නට සාර්ථක නියමයක් බවට පත් වෙන්නේ හිටපු යුද හමුදාපතිතුමන් වරාය අධිකාරිය සභාපතිවරයා බවට පත්වීමම මෙවැනි හදිසි අවස්ථාවකදී වරාය කාර්යක්ෂමව ක්‍රියාත් කිරීම සඳහා මානා රුකුලක් වුණ බව අප මේ මොහොතේදී දකින්න දේ බවට පත් වෙනවා. ඒ නිසාම ශ්‍රී ලංකා වරාය අධිකාරිය වර්තමාන සභාපතිතුමන් හිටපු යුද හමුදාපති ජෙනරාල් දයාරත්නායක මැතිතුමන්ට අපි ආරාධනා කළා. අයිබෝන් සභාපතිතුමනි. අයිබෝන් චම. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ජාතික රූපවාහිනියට. මේ පවතින තත්ත්වයට එක්ක ගත් විටදී වරාය අධිකාරිය මේ වෙනතෙක් කර භූමිකාව පිළිබඳ අපි ටිකක් කතා කළොත් කොහොමද වැඩේ කරගෙන යන්නේ? ලේසිද? ලොකු ප්‍රශ්න තියෙනවද? චාමර ඔබ දන්නවා මේක අපි කවුරුවක්වත් ලෝකයේවත් අපේ රටවත් බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි. ඉතින් අපි ඕනෑම හදිසි අවස්ථාවකට වැඩ කරන්න අපි සැලසුම් හදලා තියෙනවා. ඒවා අපි බලාපොරොත්තුනේ අපිට හොඳ අත්දැකීම් තියෙනවා යුද්ධ කාලේ. ඒ වගේම ගිය අවුරුද්දේ මේ වගේ කාලේ අප්‍රේල් 21 වෙනිදා ගිය වසරේ සිදුවීම් මේ වගේ වරාය ඉතාම හොඳින් කටයුතු කරලා තියෙනවා. ඒක අපි පැහැදිලිවම විශේෂයෙන් වරාය සේවක සේවිකාවන්ට අපේ කෘතවේදීත්වය මේ අවස්ථාවේ පුද කරන්න ඕනේ. කිසිම අවස්ථාවක රටට වරායෙන් ඉටු යුතු සේවාව කිසිම අඩුවක් නැතුව ඉෂ්ට කරලා දෙන අවුරුදු 30 40ක් තිස්සේ මේ විශේෂයෙන්ම මේ ප්‍රශ්න තිබුණු කාලේ. ඒ වගේම මේක අපි කවුරුත් බලාපොරොත්තු නොවන ආකාරයට අර වෙන තර්ජන වගේ නෙමෙයිනේ පුද්ගලික තර්ජන එල්ල වෙලා හැම කෙනෙක්ම භයානක තත්ත්වයකටපත් වුණා මේ වෙලාවේ. නැවත වතාවක් ආරම්භයේම මම කියන්න ඕනේ තමන්ගේ ගෙවල් වලින් එන්න අවසර නොලැබෙන සේවක සේවිකාවෝ වැඩි හරියක් ඉන්නේ. ඉතින් එහෙම අවස්ථාවක ගෙවල් වල අය කැමති මේ අය වැඩට එනවට. තමන්ගේ යාළු මිත්‍රාදීන් කැමති නැහැ. සහෝදර සහෝදරයන්ට ඥාතීන් කැමති නැහැ. අවට ගම් වල ගෙවල් වල ජීවත් වෙන අය වැඩි කැමති නැහැ. වරාය වගේ තැනකට ඇවිල්ලා වැඩ කරලා අපහු ගෙවල් වලට යනවට. ඉතින් මිනිස්සු ඒ නිසා උන්ගේ බයම නිසාම තමයි මම හිතන්නේ. ඉතින් මෙහෙවෙනි අවස්ථාවක මේ සේවක සේවිකාවන් ඉතාම හොඳට අපේ සැලසුම් අනුව වැඩ කරන්නට පටන් ගැනීම මගේ ප්‍රථමයෙන්ම ඕනට විශේෂ කෘතවේදීත්වයක් මේ අවස්ථාවේ පුද කරන්න ඕනේ. ඒ වගේම රටේ පවතින හමුදාවල් සෞඛ්‍ය අංශ පොලිසිය සහ වෙනත් ඒකට අනුබද්ධ සියලුම අයවලුන් ඉතාම හොඳින් වැඩ කරනකොට ඒට එහා ගිය දරුණු වැඩසටහනක් අපේ අය සිදු කරනවා. දින 7ම දිවා රැ නොබල අවුරුදු දවස් නිමාඩු දවස් කියලා කිසිම දෙයක් නැතුව මේ අය වැඩ කරා. ඒ වෙනුවෙන් අපේ සුවිශේෂ කෘතවේදීත්වය. මේක ප්‍රශ්නය එනකොටම චාමර ඔබගේ ප්‍රශ්නෙට උත්තරයක් සලසනවා නම් අපි කරපු දේ රටේ අපිට වාසනාවන්තයි. මොකද රටේ ජනාධිපති කෙනෙක් ඉන්නවා අපිට මේවා කල්තියා දකින්න දැක්මක් තියෙන. ඉතින් එතුමා මේවා දැකලා රටේ විශේෂ කාර්යභාරයක් කරන්න සැලසුම් කරනවා. ඒත් එක්කම චීනයේ ප්‍රධාන වශයෙන් මේක ඇති වෙනවත් එක්කම අපි දැනගත්තා අපේ කණ්ඩායම සාකච්ඡා කරලා බලනකොට මේවා ගමන් කරනවා. විශේෂයෙන් නැව් ගමනාගමනයේ ප්‍රධාන මාර්ගයක් වෙනවා අපිට. මේක අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් අපිට වෙන බව දැනගෙන අපි කල්තියාම මේවට සැලසුම් කරා. ඒ සැලසුම් වල ප්‍රතිඵලයක් හැටියට තමයි අද වෙනකන් කිසි ප්‍රශ්නයක් නැතුව මේ අපි ගමන් කරන්න සිදුවන්නේ. මේ වහාම මේකේ සෞඛ්‍ය අංශයේ බලධාරීන් අපි ගෙනලා මේවට අපේ උදව් කරන්නට සමාජය දැනගත යුතු දෙයක් තමයි මේ වරායක් වගේ කියන දෙයකින් අද මේ ප්‍රශ්න නිසා ඇතිවෙච්ච සෞඛ්‍ය ක්‍රමවේද නෙමේ සමස්ත ලෝකයේම මේ වගේ ප්‍රශ්න ගමන් කරන ප්‍රධානම ස්ථානයක් මේ වරාය කියන එක. ඒ නිසා ලෝකයේම ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අපේ දේශීය සෞඛ්‍ය සංවිධාන සෞඛ්‍ය අමාත්‍යාංශ සහ ලෝකයේ මේ ආයතන වැඩ කරන අය එකතු වෙලා ඒවට හොඳ ක්‍රමවේද හදලා තියෙනවා. නැවක් වරායට එනකොට ප්‍රධානයෙන්ම හුඟක් වෙලාවට වරාය අධිකාරියට වඩා ඉදිරියෙන් ඉන්නේ සෞඛ්‍ය බලධාරීන්. ඒ සාමාන්‍ය වෙලාවෙත් එහෙම. ඒ සෞඛ්‍ය අංශයේ වෙන වරාය සෞඛ්‍ය අංශය කියලා තියෙනවා. ඉතින් සෞඛ්‍ය අමාත්‍යාංශෙත් වෙන මේ වරාය ගුවන්තොටුපළ සම්බන්ධ වෙනම අංශයක් තියෙනවා.
මේ අංශවල විශේෂයෙන් ගුවන්තොටුපළටත් වඩා මේ වරාය මොකද නැව් සහ බඩු සහ මේවා දෙන නිසා මේ ප්‍රශ්න එන්න විශේෂයෙන් සෞඛ්‍ය ප්‍රශ්න රටක් තුළට එන්න ප්‍රවණතාවය වැඩි වරාය. අර නවසීලන්ත ඉන්දියාව වගේ තැන්වල වරායවල් බහලා තියෙද්දි අපේ වරාය අරගෙන ඉන්න එක ප්‍රශ්නයක් නෙමෙයිද? නෑ ඒකට අපි හරි ක්‍රමවේද අපි පාවිච්චි කරා. අපි එහෙම බිය නැතුව ඒ හරි ක්‍රම මේකේ සෞඛ්‍ය මේ தත්ත්වය ඉතාම හොඳින් තේරුම් ගත්තොත් චාමර ඒ තේරුම් අරගෙන අපි ඒ කටයුතු කිරීම තුළ අපිට මේ දක්වා අපිට එහෙම කිසිම ප්‍රශ්නයක් නැතුව අපි කරගෙන යනවා. ඒවට ඒ අවශ්‍ය සැලසුම් නිර්මාණය කරලා ඒකට අපේ රජයේ සහයෝගය ඉතාම හොඳට ලැබෙනවා. විශේෂයෙන් සේවක සේවිකාවන්ගේ සහයෝගය උපරිම වශයෙන් ලැබුණා. අපිත් එක්ක අනුබද්ධ ආයතන වැඩ කරන අයගේ සහයෝගය හොඳට ලැබුණා. ඒ නිසා මේක ඉතාම හොඳින් කරන්නට හැකියාව ඇති වුණා. මම කියන්න ආපු දේ චූට්ටක් කියන්න අවසර දුන්නොත් මේ සෞඛ්‍ය බලධාරීන් තමයි නැවක් පිටත් වෙනකොටම ඒ පරීක්ෂා කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තුල පරීක්ෂා කරලා තමයි නැවක් ඇතුළට ගන්න. ඔවුන්ගේ අවසරයෙන් පිට තමයි ඇතුළ තමයි අනිත් අය තීරණය කරන්නේ නැව ඇතුළට ගන්නවද නැද්ද, ඉන්න අය බහින්න දෙනවද නැද්ද කියන දේවල්. ඒ සාමාන්‍ය තත්ත්වයට දෙන්න. එතකොට නැවක් ආවම වෛද්‍යවරු තමයි ඉස්සරලාම යන්නේ නැවට. ගිහිල්ලා බලලා පරීක්ෂා කරලා තමයි නැවෙන් ගන්නේ සාමාන්‍යවත්. මේ අවස්ථාව ආවම අපි මේකට ක්‍රමවේද අලුත් දේවල්නේ. මේක අපි වෛද්‍යවරු සියලු දෙනාම එකතු කරලා අපිත් කතා කරලා මේකට ඒ ක්‍රම හැදුවා. අපේ වෛද්‍යවරු අදලා තමයි මේ ක්‍රමය පටන් ගත්තේ. ඒ නිසා අපට මේකේ ප්‍රශ්නයක් නැතුව ගමන් කරන්න පුළුවන් වුණා. ඒ වගේම අපේ මේවා සමග මේ ක්‍රියාන්විතයන් සමග සම්බන්ධ වෙන සියලුම අංශ ඉදිරියේම අපි කරේ දැනුවත් කිරීම. හොඳටම දැනුවත් කරා අය විවිධ කට්ටිය. ඊට පස්සේ දැනුවත් කරලා ඒ අයට අවශ්‍ය ඒ ආරක්ෂණ මේ equipment ඒ කියන්නේ අවශ්‍ය බාහිර ආදී ඒ ආම්පන්න අපි ලබා දුන්නා. ඒ වඳින හැටි ඒ විදිහට අපි ඒව හරියට කරනවද කියන එක පරීක්ෂා කරා. ඉතින් ඒ තුලින් අපිට පුළුවන් වුණා හුඟක් ප්‍රශ්න අඩු කරගන්නට ඒ අයට තියෙන. ඉතින් මේක නිරන්තරයෙන්ම සිදු වෙනවා. සමහරට උණකැස්සෙන් බිරිසාව තියෙන කෙනෙක් ඉන්නව නැවේ කියලා හවුත් කවුරුත් කිට්ටු වෙන්නේ නැහැ. මේවා. ඉතින් ඒකට සෞඛ්‍ය බලධාරීන් ඉස්සරහට ගිහිල්ලා මේ ආදර්ශය සපයලා අපි නායකයෝ හැටියට ඒ අයට ඉස්සරහටම ගිහිල්ලා අපි සපයලා භූමියටම බහලා අපේ නායකත්වය වරාය අධිකාරී භූමියටම වැඩ කරන අය ළඟටම ගිහිල්ලා බලලා කටයුතු කිරීම තියෙන කට්ටියගේ මේ අපි කියන්නේ මේ විශ්වාසය තහවුරු වෙනවා. ඒ තමයි අපි කරපු දේ. විශ්වාසය තහවුරු කිරීම තුළ තමයි මේ ක්‍රියාන්විතයන් අද දක්වා ප්‍රශ්නයක් නැතුව අපිට කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඔව් දැන් අර ලංකාවට ආපු ගුවන් මගින් ආපු මගින් පිළිබඳ බොහොම ලොකු ප්‍රශ්නයක් ආවා. දැන් වරාය අධිකාරිය හරහා අපි දන්නවා කොළඹ වරායෙන් එනවා නෞකා වලින් ක්‍රූස් වලින් එන මිනිස්සු. ඒ පාලනය කිරීමට ඔබතුමාලට හැකියාව මොකද තාමත් අපි දැක්කේ නැහැ මේ නැව් වලින් ආසාදිතව ලංකාවට ආව කියන චෝදනාව එල්ල වෙනවා. නෑ. එහෙම ඒ කියන්නේ අර මුලින්ම අපි මේ පිළිබඳ හොඳට අර කිව්වා වගේ මේක කණ්ඩායමක් සමග එකතු වෙලා මේ ක්‍රියාන්විත මැදිරියක් හැදුවේ. මේ මැදිරිය මේ සියලු දේම සාකච්ඡා වෙනවා දිනපතා දවසට දෙපාරක් තුන් පාරක් සාකච්ඡා. මේ අනුව තමයි මේක කියනකොට මම කියන්නද නැවකින් කොහොමද ලංකා මේ රට තුලට විදේශිකයන් පැමිණෙන්නේ. ක්‍රම තුනක් තියෙනවා. ඒ ක්‍රම තුනේ පළවෙනි එක විශාල වශයෙන් පැමිණෙන්නේ ඔය ඔබ කිව්ව ඒ ක්‍රූස් වල පැමිණෙන සංචාරක නැව් වල පැමිණෙන කණ්ඩායම. මේ සංචාරක නැව් ගමනාගමනය මේ කාලවකවානු තුලදී කොළඹ වරාය ආසිත තමයි තියෙන්නේ. ඒ ලෝකේ තියෙන විශාලම සංචාරක ව්‍යාපාරයක්. ඒ නිසා නැව් දැන් ගිය මාසෙ විතරක් නැව් 22ක් ලංකාවේ වරායට එන්න තිබුණා. මේ මාසෙත් ඒ හා සමාන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ වගේ සාමාන්‍යයෙන් 300 200 දැන් නම් මේක හුඟක් අඩු වුණා. මේ ප්‍රශ්නයත් නිසා ඒ නිසා මේ සාමාන්‍යයෙන් 300 400 පමණ ඉඳලා 5000 දක්වා සෙනග මේ නැවක එනවා. ඉතින් ඒ නැව් එහෙම ගමනාගමනය එනකොට අපි ඒකේ පළවෙනියෙන්ම කරේ ඒ අයට නැව ඇතුළට ආවට ඒ අයට බහින්න අවසරය ලබා දුන්නේ නැහැ. ඒක තමයි කරපු පළවෙනි දේ. එතකොට ඒ අවශ්‍ය සේවාවන් ලබා දුන්නා. ඒක දෙවෙනියට නැව් වලින් නැව් බඩු බාහිරාද කියන නැව්. ඒ වගේ මහ විශාල සෙනගක් නෑ සාමාන්‍යයෙන් නැවක 10ක් 15ක් 20ක් 25ක් ඒ වගේ කණ්ඩායමක් තමයි ඉන්නේ. ඒ අයටත් අපි නැව ආවට ගොඩ බිමට එන්න දුන්නේ. අපේ අයටත් ඒ අය සමග සම්බන්ධ වීම නැවතුවා. ඒවට වෙන ක්‍රම හැදුවා. සම්බන්ධ නොවි ඒ අවශ්‍ය පරීක්ෂණ කටයුතු සහ ඒ අවශ්‍ය සම්බන්ධතාව පවත්වා ගන්න. තුන්වෙනි එක තමයි අපේ දන්නවනේ නැව් දවස් ගාණක් අපේ රට ආසන්නයෙන් යනවා. ඒ නිසා මේ යන නැව් වලට සේවා සැපයීම සඳහා ඒ වගේ මේ නැව් වල යන අය ගොඩ බෑලා මාරුවීම් වගේ දේවල් කිරීමට ක්‍රමවේද තියෙනවා. ඒක ගාලු වරාය සහ හම්බන්තොට වරාය ආශ්‍රිතව විශාල වශයෙන් මේක සිදු වෙනවා. ඉතින් මෙන්න මේ ඒ අයගේ කණ්ඩායම් එනවා යනවා. ඉතින් මෙන්න මේක ක්‍රම තුනෙන් තමයි රට තුලට විදේශිකයන් පැමිණෙන්නේ නැව් හරහා.
ඉතින් මෙන්න මේවට අපි වාඩි වෙලා ඒ සියලුම සම්බන්ධ වෙන කට්ටිය ඒ සඳහා රජයේ අය, පෞද්ගලික අංශය, වෛද්‍ය අංශ මේ සියලු දෙනාම නාවික හමුදාව විශේෂයෙන් සම්බන්ධ කරගෙන අපි සාකච්ඡා මුල් අධීරියම පවත්වලා ඒවට ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා අපි සැලසුම් කරලා ක්‍රියාත්මක කරා. ඒ නිසා ඒ රජයේ විවිධ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විවිධ උපදෙස් අපට එනවා. ආරක්ෂක අංශ වලින් විවිධ උපදෙස් එනවා. නාවික හමුදාවෙන් විවිධ උපදෙස් එනවා. ඒ වගේම රජයේ වශයෙන් වෙනත් ආයතන ජනාධිපති ලේකම් කාර්යාලය, සාගමති කාර්යාලය මේ වගේ දෙනවා විශේෂ. මේ එන කිසිම දෙයකින් අපට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මොකද අපි ඒවා ඇතුළත් කරලා අපි නිරන්තරයෙන් සම්බන්ධ වෙලා සැලසුම් කරලා කරපු නිසා අපිට මේක තත්ත්වය පවත්වාගෙන යන්න පුළුවන් වුණා. දැන් ජනතාවගෙන් එන ප්‍රශ්නයක් තියෙනවා සභාපතිතුමනි. චීනයෙන් හෝ වේවා සිංගප්පූරුවෙන් හෝ වේවා මේ හරහා එන නෞකා වලින් භාණ්ඩ ආනයනය කරද්දී ඒ ආනයනික භාණ්ඩ වලින් රට තුළට වෛරසය පැමිණීම සම්බන්ධයෙන් අවධානමක් වෛද්‍ය බලධාරීන් හෝ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළා තියෙනවද? මේ දක්වා එහෙම වෙලා නැහැ චාමර ඇත්තේ. මෙහෙම ප්‍රශ්නයක් අපේ ලෝකයේ දැකලත් නැහැ. මෙතෙක් වෛද්‍ය බලධාරීන්ගේ එහෙම සම්බන්ධයෙන් මොකද නැවක එනකොට දැන් මේකේ පවතින්න පුළුවන් කාලවකවානු තියෙන දවසක් පුළුවන් දෙකක් පුළුවන් එක මතු පිටවන් වල තියෙන. ඉතින් ඒ අනුබත්තාම සාමාන්‍යයෙන් දවස් 3-4ක් යනවා අනිවාර්යයෙන්ම නැවකින් බඩු භාණ්ඩයක් පිටත් වෙනකොට ගමන් කරනකොට අඩුම අඳුරාසිය වගේ එහෙම නැත්නම් මේ ඉන්දියාවේ ළඟම තැනක ඉඳලා එන ආවත්. නමුත් මේ වගේ එකක් ආරම්භ කරනකොට සෑහෙන දින වකවානුවක් යනවා බඩු ඒ වෙලාවේ ගෙනල්ලා මේ වෙන්නේ නැහැ. ක්‍රියාදාමයක් නැහැ. ඒ නිසා වෙන්නේ එහෙම තත්වයක් අපිට මේ ආහාරය සමග හෝ මේ බඩු බාහිර ආදී සමග එහෙම එනවා කියලා. ඉතින් එහෙම ආවත් අපිට ඒවා පරීක්ෂා කිරීම සහ ඒවා ඒ අර ස්ප්‍රේ කරලා ඒවා හදාගැනීමේ ක්‍රමත් අපි හදලා තියෙනවා. එහෙම ප්‍රශ්නයක් ආවොත් ඒවටත් මුහුණ දෙන්නට අපි සූදානම්ෙන් ඉන්නවා. හොඳයි. යම් ආකාරයෙන් දුර්මත තියෙන්නට පුළුවන් වරාය හරහා ආනයනික භාණ්ඩ පැමිණීමේදී එකී භාණ්ඩ හරහා වෛරසය පැතිරීමේ ක්‍රමවේදයක් දියත් වේවිද කියන ප්‍රශ්නය පිළිබඳ යම් දුර්මත සමාජය තුළ තියෙනවා. එවැනි තැනක නැහැ කියන දේ තමයි සෞඛ්‍ය බලධාරීන්ගේ තහවුරු සභාපතිතුමා ප්‍රකාශ කළ ආකාරයට. දැන් ඊළඟ ප්‍රශ්නේ බවට පත් වෙන්නේ මේ වෙද්දී අති විශාල සැලසුම් කරපු නෞකා සමූහයක් එනවා. මේ වෛරසය පිළිබඳ නොදැන සැලසුම් නොකර බොහෝ නෞකා එනවා. මේ නෞකාවන් කළමනාකරණය කර ගැනීමේ භූමියේ ඉඩකඩ ගබඩා කිරීමේ ඉඩකඩ වරාය අධිකාරිය සතුව තියෙනවද? ඒක ප්‍රශ්නයක් වෙලා තියෙනවද මේ වෙද්දී? ඔව් නැව ගමනාගමනේ කිව්වොත් එහෙම අපි හිතනවා මේ වෙලාවට දැන් ගුවන් ගමන නම් සම්පූර්ණ නැහැ හිටලානේ තියෙන්නේ. බඩු බාහිර ආදී කියන නැව ගුවන් යාන කීපයක් අර අනිත්‍ය. දැන් ඔබට පුදුමයි මේ වකවානුවේ නැව ගමනාගමනේ කොළඹ වරායට වැඩි වෙලා තියෙනවා. 6.2කින් වැඩි වෙලා තියෙන නැව පැමිණීම. එතකොට ඒ කියන්නේ මේ ප්‍රදේශයේ අපේ සේවාව හොඳ නිසා අපිට විශාල වශයෙන් ජාත්‍යන්තරයේ හොඳ නමක් ලැබුණා. අපේ රටේ රජය ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් සිදුවෙන මේ ක්‍රියාදාම නිසා සමස්ත ලෝකයේම විශාල ප්‍රසාදයක් ශ්‍රී ලංකාවට ලැබුණා. අපේ මිලියන 3ක් පමණ ජීවත් වෙන සමස්ත ජනතාව ලෝකයේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් ඒ අය සෑම කෙනෙක් වගේ ලංකාවට එන්න බලාගෙන ඉන්නවා. ඒ වගේ මෙහි හිටියා ඔබ දන්නවා විශාල දවස් ගාණක් හිටියා මේ විදේශිකයන් මේ රටේ. තාමත් ඉන්නවා මං ආන්සියට 10,000ක් විතර වගේ ඉන්නවා. ඒ කට්ටිය යන්න කැමති නෑ. ඉතින් එහෙම තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ හේතු නිසා මේ කරුණු කාරණා අපේ සේවාව අපේ අකණ්ඩව සපයපු නිසා නැව ගමනාගමනය වැඩි වෙලා තියෙනවා රට තුළට. ඒවා කිසිම ප්‍රශ්නයකින් තොරව අපි ඒවා කළමනාකරණය සහ ඒ බඩු බෑම කිසිම එක මොහොතකටවත් වෙනදා වගේම අපි ක්‍රියාත්මක කරන පරක් වෙලා නැහැ. ඒ අත්‍යවශ්‍ය සේවාවන් සියල්ලම සපයනවා. හැබැයි කියන්න කරුණක් තියෙන සමස්ත රටේ විශේෂයෙන් මේ ව්‍යාපාරික ප්‍රජාවේ අය ඔවුන්ට ගේන බහලුම් ඒ කියන්නේ කන්ටේනර්ස් මේ ගේන දේවල් වරායෙන් ඔවුන් ඉවත් කර ගැනීමේ නැති නිසා විශාල ගැටලුවකට අපි මුහුණ දීලා තියෙනවා. ඒ අපිට කතා කරන්න මට අවසර තියෙනවා නම් විනාඩි කිහිපයක් මම කියන්නම් ඒක. ඒ කියන්නේ වරායේ අපේ ප්‍රමාණය ගත්තොත් එහෙම අපිට මේ කන්ටේනර්ස් කියන්නේ ඔබ දන්නවා අඩි 22 20 හරි 40 ඒවා තියෙන්නේ. එතකොට මේවා තියාගන්න පුළුවන් ප්‍රමාණය ගත්තොත් එහෙම අපිට 30000ක් විතර තමයි චාමර තියාගන්න පුළුවන් මේ වගේ කන්ටේනර්ස් අපේ පරිශ්‍රය තුල. ඉතින් අපිට මේ වෙනකොට 26000ක් පමණ ප්‍රමාණයක් වරාය පරිශ්‍රය තුල තියෙනවා. ඒකෙන් විශාල ප්‍රමාණයක් අපේ දේශීය ඒවා. එතකොට මේ දේශීය කන්ටේනර්ස් එහෙම නැත්නම් බහලුම් ඉවත් කරගන්න ඕනේ මේ ආයතන IT ආයතන සහ පුද්ගලයන්. ඒක ඉවත් කරගත්තේ නැත්නම් මේ අවස්ථාවේ අපිට තියෙන විශාල අවස්ථාවක් අනිත් අයට මේවත් පිටස්තර නැව් වලට තියාගන්න තැනක් නැතුව ඒ අය කරගෙනවා
කවුරුත් ගන්න නැති නිසා අපිට පුළුවන් මේවා අරගෙන මේ අවස්ථාවේ අපිට යම් මුදලක් හොයාගන්න මේක අවස්ථාවක් කරගන්න. මෙන්න මේ අවස්ථාව අපිට නැති වෙනවා අපේ අයිතිකරුවන් මේ කන්ටේනර්ස් අපේ වරායෙන් පිටස්තර ගෙනියන්නේ නැති නිසා. මේවා ගෙනියෑමට අපි විශාල වශයෙන් සේවාව සපයන්නට අපි පැය 24ම ඉන්නවා. රේගුව පැය 24ම වැඩ කරනවා. එතකොට ගෙනියන්න පුළුවන්. එතකොට මේ අයට ගැටලුවක් තියෙනවා නම් මේ කර්ෆියු පාස් ගන්න ඒවා සහ පොලිසියට ඒ අවසරපත් ලබා ගැනීම. ඒකට අපි වෙනම ක්‍රමයක් හදලා අපේ පොලිසිය තියෙනවා. ඒ වගේම විශේෂ DIG මහත්මයෙක් නම් කරලා තියෙනවා. SP මහත්තයෙක් ඉන්න DIG මුදිත පුස්වැල්ල කියලා නිලධාරියෙක් පොලිස් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පත් කරලා තිනවා පොලිස්පතිතුමා මේ කරුණු කාරණා සියල්ලම අපි සපයලා තියෙනවා. ඒ කියන්නේ බාණ්ඩ රැගෙන යනවා නම් අරගෙන යන්න අවශ්‍ය කියන පහසුකම් සියල්ලම අපි සපයලා තියෙනවා. අපි අපේ ප්‍රමාණයටත් එහා ගිහිල්ලා අපේ රාජකාරියෙන් ඔබට ගිහිල්ලා අපි ඒවා සපයලා තියෙනවා. ඒ නිසා වගකීම් යුතු ආයතන ප්‍රධානීන් වගකීම් යුතු පුද්ගලයන් මේවා අයිතිකරුවන් ඒ කියන්නේ ඔබගේ පුද්ගලික බඩු වහන්න වගේම මේ නැව් කියන්නේ මේ කන්ටේනර්ස් ඒ කියන්නේ බහලුම් ඉවත් කර ගැනීම ඉක්මනින් කඩිනමින් කරගන්න ඔබට ගැටලුවක් තියෙනවා නම් පැමිණෙන්න අපිට කතා කරන්න අපි ඒවා ඉක්මනින්ම ඉවත් කර ගැනීමට අපේ පැත්තෙන් කරන්න පුළුවන් හැම උදව්වක්ම කරනවා මේක අවශ්‍යතාවක් මේ අවස්ථාවේ මේවා වැඩි කල් තියෙන්නේ මේ අවස්ථාවේ ඉතින් එහාට ඔබට ගෙනියාපම මේවට බැංකු වලින් මුදල් අය කරන දේවල් පටන් ගන්නවා මේක එළියට ගත්තාම ඒ වගේම මේකේ ඔබට ගිහිල්ලා තියාගන්න තැනක් නැතුව ඇති මේවා මොකද ඔබගේ චක්‍රය ක්‍රියාත්මක නොවන නිසා මේවා ඒ ඔක්කොම අපි දන්නවා නමුත් මේවට ඒක නිසා මේ ඔබගේ බහලුම් කියන්නේ තැම්පත් කරන ගබඩාව බවට වාරායපත් කරගන්න එපා. ඒ කියන්නේ ගුදම්මුත් දැන් මේ වෙදී පිරීලාද තියෙන්නේ? පිරීලා. ඒක තමයි 30000ක් විතර තියන්න පුළුවන් හැකියාව අපිට තියෙන එක 26000ක් විතර තියෙනවා. තව 4000ක් විතර. නැව් ගමනාගමනය වැඩි. නැව් වැඩියෙන් එන ප්‍රමාණය වෙනවා. අපි මේ බහලුම් එනවා. පිටස්තර නැව් වල බහලුම් මෙහි තියලා අපිට මේ වෙලාවේ මුදලක් අය කරගන්න පුළුවන්. රටට ඒක ලොකු දෙයක්. මේ වෙලාවේ අපිට කොහෙන්වත් කිසි දෙයක් එන්නේ නැති අවස්ථාවේ වරාය හරහා අපිට යමක් ගන්න පුළුවන් නම් ඒකට අපේ වරාය සේවකයෝ පැහැදිලි ඉන්නවා නම් ඒව කරන්න. ඒ අවස්ථාව අපිට රටට ලබා දීමට ඔබ සතු යුතුයකමක්. ඒ නිසා ඒ යුතුයකම ඉෂ්ට කරන්න කියලා අපි මේවා අයිතිකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රශ්න තියෙනවා ඔබට ඒවා අපි දන්නවා. ඒ ප්‍රශ්න විසඳා ගන්නත් වෙනවා. අපි වාඩිලා කතා කරොත් හුඟක් මේ ප්‍රශ්න විසඳා ගන්න පුළුවන්. ඒ සෞඛ්‍ය අංශෙන් දෙන උපදෙස් 100%ක් පිළිපදින්න මේවා කරන්න පුළුවන්. අපි වැඩ කරනවා නම් ඇයි ඔබට බැරි? ඒ නිසා මේ අපි ආදර්ශයක් දීලා තියෙනවා ඔබට. ඒ ආදර්ශය පිළි අරගෙන ඔබත් මේකට දායක වෙන්න ඉක්මනින් වැඩ කරලා මේ බහලුම් ඔබගේ තැනකට එළියට ගෙන යන්න වරායෙන් කියලා අපි ඉල්ලීමක් කරන වෙලාවේ. අර මුල් අවස්ථාවේදී රේගෝ විසින් යම් සීමාවක් පනවලා තිබුණා මේ අත්‍යවශ්‍ය කාණ්ඩේ සෞඛ්‍යයට සම්බන්ධ බාණ්ඩ පමණයි නිදහස් කරන්න කියලා. දැන් ඒ සීමාව ඉවත් කරලා ඕනෑම බඩුවක් නිකුත් කිරීමේ කටයුත්ත තියෙනවා. ඔව්. මේ රේගුව කල් වේලා ඇතු කියනවා මෙන්න මේ අය ඇවිල්ලා ගෙනියන්නත් කියලා. මොකද දැන් අර විශාල බහලුම් ප්‍රමාණයක් හිර වෙලා තියෙන නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඒවා ගෙනියන්නට අවශ්‍යයි චාමර. ඉතින් ඒ නිසා ඒවා සිදු වෙන නිසාත් එයාගෙත් මොකද මේ අර වැඩ කරන කණ්ඩායම අඩු කරන්නත් ඕනේ. ඒ නිසා යම් ප්‍රශ්න තියෙනවා. නමුත් ඔබට කතා කරලා මේවා විසඳ ගන්න පුළුවන් රේගුවත් ඒ අධ්‍යක්ෂ ජෙනරාල්තුමත් බොහොම සැදී පැහැදිලි සිටිනවා. ඔබට ඕන වෙලාවක කතා කරලා ඒවා ඉවත් කරගන්න. ඉතින් ඒ නිසා ප්‍රමුඛතාවයෙන් ඒවා ඉවත් කර ගැනීමට අපි වැඩ කරනවා මේ වෙලාවේ. එහි ප්‍රයෝජන අරගෙන සාකච්ඡා කරලා අපිත් එක්ක ඒවා විසඳ ගන්න පුළුවන්. හොඳයි. බොහොම පැහැදිලිවම සභාපතිතුමා කියන කාරණේ ඇත්තටම අපි ඉල්ලීමක් කරනවා අපි ජාතික රූපවාහිනිය විදිහට මේ වෙලාවේ ජාතිකමේ කාර්යයක තුල වරාය කියන්නේ බොහොම කාර්යක්ෂම භූමිකාවක් ඔබ ඕන තැනක්. වරාය අඩපණ වුණොත් මේ රටේ සමස්ත ආර්ථික පද්ධතිය සහ රටම අඩපණ වෙන තැනක තියෙන. ඒ නිසා ඔබ ආනයනය කරන ලද බහලු වේද ඒ වගේම වෙනත් භාණ්ඩ වේද මේවා වරාය අධිකාරියේ ගුදම් ඔබේ ගුදම් බවට පරිවර්තනය කරගන්නට එපා. බොහොම පැහැදිලි ඉල්ලීම. යම් වශයෙන් ඔබ ගෙනා භාණ්ඩ තිබෙනවා නම් මේවා නිදහස් කරගන්න අවශ්‍ය පහසුකම් සියල්ල වරාය අධිකාරිය සපයලා තියෙනවා. ඒ හා සමානවම යම් ආකාරයකින් ඇදිරි නීති බලපත්‍ර හෝ මේවා ප්‍රවාහනයේ අතර ගැටලු පවතිනවා නම් ඒ වෙනුවෙන් සභාවතුමා ප්‍රකාශ කළ ආකාරයට ආරක්ෂක අංශ සියලුම දේ යොදවා තිබෙනවා. අවශ්‍ය පහසුකම් සැලසලා දී තිනවා. වරාය අධිකාරිය වැඩ කරනවා නම් ඇයි ඔබට ඉන්න බැරි කියන ප්‍රශ්නේ සභාපතිතුමා විමසනවා. අපිත් ඇත්තටම අහන්නේ ඒකයි මේ වෙලාවේ ජාතිකමය අවශ්‍යතාවයක් රට තුල පවතින වෙලාවකදී ඔබේ පැත්තෙන් ලබා දිය යුතු සහයෝගය ලබා දෙන්න. අනිත් කාරණේ තමයි සභාපතිතුමනි මේ වෙද්දී ඇත්තටම ව්‍යාපාර නතර වෙලා ලොකු ප්‍රශ්නයක අපි ගාමන්ට් එහෙම පැත්තෙන් ගත්තොත් සම්පූර්ණ ප්‍රශ්නයක් ඉන්නේ. යම් ආකාරයෙන් සහනයක් ලිහිල් ප්‍රතිපත්තියක් තියනවාද ඔවුන් වෙනුවෙන් බදු කුලියෙන් හෝ වේවා මේවා නිදහස් කර ගැනීමේදී හෝ වේවා? අනිවාර්යයෙන්ම 100%ක් අපි 16 වෙනිදානේ මේ ප්‍රශ්නේ පටන් ගත්තේ දිනනීතිය දාන්න චාමර.
එදා සිට අද දක්වා අපි කිසිම අය කිරීමක් මේ බහල්ලුම් තබා ගැනීම වෙනුවෙන් ගත්තේ නැහැ. නැත්නම් විශාල මුදලක් ගෙවන්න වෙනවා මේවට. ඉතින් සාමාන්‍ය වාතාවරණයේ දින 3ක් වගේ කාලයක් තමයි දෙන්නේ හුඟක් තැන්වල. ඉතින් ඒ දින ගිහිල්ලා දැන් අපි මේ දක්වාම ගත්තේ නැහැ. මේ දක්වාත් දැන් 14 වෙනිදා වෙනකම් පමණයි අපි අය කිරීම නවත්තලා තියෙන්නේ. දැන් අය කරනවා. හැබැයි අය කරන දේ ඔබ පැහැදිලිව දැනගන්න ඔබගේ අපි ඇවිල්ලා මේවා එක්කනගෙන් එක්කනට අර කේස් බයි කේස් බේසිස් එකේ අපි ගන්න මේක. ඒකට කණ්ඩායමක් පත් කරලා තියෙනවා. ඒ අයට ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරොත් එහෙම ඔබගෙන් අය කිරීම කරන්නේ නැහැ. රේගුවෙන් නිදහස් කර ගැනීමට අවස්ථාව ලබා දෙන කෙනෙක් ඒක ඒ රේගුවෙන් කියන වෙලාවට ගෙනිච්ච නැත්නම් අනිවාර්යයෙන්ම ඔබගෙන් අපි අය කරනවා. මොකද ඒක ඔබගේ යුතුයකමක්. වරායෙන් පිටස්තර තියෙන ප්‍රශ්න පිළිබඳවත් අපි කියවනේ. අපි ඒ පිළිබඳ අපි අපේ රාජකාරියෙන් ඔබට ගිහිල්ලා රේගුවත් අපිත් එකතු වෙලා මේකට ඔබට උදව් කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ උදව්ව අරගෙන ඔබ කරන්නේ නැත්නම් ඔබට ඒකට ගෙවන්න වෙනවා. ඒ අයට. නමුත් ඔබගේ පාලනයෙන් තොරව ඔබට මේක එළියට ගන්න බැරි වුණොත් අපි ඔබට අය කිරීමක් කරන්නේ නැහැ. ඒක පැහැදිලිවම එහෙමයි. එහෙම නැතුව මේක ක්‍රියාත්මක කරන්න බෑ. අමාරු අවස්ථාව වුණාට නායකත්වය එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ අවස්ථාවක්. ඔබ සහ අප සියලු දෙනාම අමාරුතාවයක ඉන්නේ, අමාරු අවස්ථාවක ඉන්නේ. මේ අවස්ථාවෙන් ගොඩ එන්න තනි තනියම බෑ. අපි සියලු දෙනාම එකට එකතු වෙලා කරන්න ඕනේ. ඒ නිසා ඔබගේ ප්‍රශ්න පිළිබඳ හොඳ අවබෝධයක් අපිට තියෙනවා. ඒ වගේ ඔබත් තේරුම් ගන්න ඕනේ අපිට තියෙන ප්‍රශ්න සහ රාජ්‍යයට තියෙන ප්‍රශ්න. ඒ තේරුම් අරගෙන කටයුතු කිරීම ඔබගේ වගකීමයි මේක. මේ වෙලාවට ඉන්න නායකත්වය තමයි නායකත්වය කියන්නේ. නායකයෝ ඉස්සරහට එන්න ඕනේ දරුණු අවස්ථාවකට. නායකයෝ ඉස්සරහට එන්නේ නැතුව නායකයෝ පසුපස බහැලා මේ ප්‍රශ්න තියෙන වෙලාවට ඉන්නවනම් අර කියනවනේ යුද්ධෙත් නැති කඩුව කොස්කොටන්නද කියලා. අන්න ඒ වගේ මේ වෙලාවට නැති නායකත්වයක් වැඩන්නේ. ඒ නිසා ඔය ආයතන වල ප්‍රධානීන් නායකයෝ ඒකට සම්බන්ධ වෙලා මේවත් එක්ක අපි වැඩ කරමු. වැඩ කරලා මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න අපි යුද්ධයක් ජයගත්ත මිනිස්සු, සුනාමියක්දී ඊටාම හොඳට ජයගත්ත මිනිස්සු අපි. ඒ වගේම 21 වෙනිදා ගිය අවුරුද්දේ අප්‍රේල් 21 වෙනිදා ප්‍රහාරය අපි ඒ ගොඩාක් වේව හැම දෙයකින්ම. ඉතින් ඒ නිසා ගම් වතුරක් ගැලුවත් මේවා ගැලුවත් අපි ප්‍රශ්නෙන් ගොඩ එන මිනිස්සු. ඒ නිසා මේක මුළු ලෝකෙම අපට ප්‍රසාදය දක්වනවා. අපි ඊටාම හොඳට මේ කළමනාකරණය කියන ඒ නිසා රටේ නායකත්වයට සහ රටේ ආණ්ඩුවට මේ අවස්ථාවේ හොඳ වැඩක් හමුදාවල එකතු වෙලා උපරිම කැපකිරීමක් සෞඛ්‍ය ශාස්ත්‍රය කරන වෙලාවේ ඔබ අපි එකලා අපේ වැඩ කොටස අපි කරන්න ඕනේ. එයයි මෙතන තියෙන වගකීම. ඒක ඔබ තේරුම් ගන්න කියලා අපි මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. පැහැදිලිවම සහයෝගය ලබා දෙන්න. ඇඳිරි නීතිය දාලානේ දිස්ත්‍රික් අතර යන්න බෑනේ බලපත්‍ර ගන්න කොහොමද කියන පටු මානසිකත්වයක ඉඳලා ඔබ ආනයනය කරලද බහලු හෝ වේවා බාණ්ඩ හෝ වේවා වරාය තුල එහෙම පවත්වන්නට දෙනවා නම් මේක ඔබ කරන වරදක්. අවශ්‍ය ක්‍රමවේදය සකසලා තියෙනවා. ආරක්ෂිත ක්‍රමවේද සකසලා තියෙනවා. ඔබේ යුතුයකම වරාය අඩපණ වෙන්නට නොදී ඔබේ කාර්යභාරය ඉෂ්ට කරන එක. දැන් ණයවර ලිපි විවෘත කිරීම කියන එක මේල්සි ඕපන් කරන එක නතර කරා. සභාපතිතුමනි දැන් ගෙන්නපු වාහන තවත් තියෙනවද? වාහන නිදහස් කරගැනීමේ හැකියාවක් දීලා තියෙනවද? නැත්නම් වාහන මේ වෙද්දි එකක්වත් නැද්ද වරාය අධිකාරිය ඇතුලේ? කොහොමද මේ තත්ත්වය? නෑ ශාමල වාහන දවස් ගණනක් තියෙන රේගු අධ්‍යක්ෂක ජෙනරාල්තුමාත් අපි පෙරේදා හම්බුණා කතා කරා වාහන මේ වෙනකොට 4000කට වැඩි ප්‍රමාණයක් හම්බන්තොට සහ කොළඹ වරායේ තියෙනවා. දැන් ගත්තොත් එහෙම කොළඹ වරායේ මේ වාහන තියන්න තැනක් නැතුව ඔබ දැනගන්නට ඕන මේ තියෙන අපේ කාර්යාල මිදුල්වල කාර්යාලවල තිබුණු මල් පාත්ති ඒ සියල්ලේම වාහන නවත්තලා හැමදැනම ආවොත් පෙන්වන්න පුළුවන්. ඉතින් මේවා කියලා ඒවා ඉතින් එළියේ මේ අවුවේ තියෙනකොට ආරක්ෂක සහිත නැහැ. ඉතින් ඒ නිසා නමුත් අපිට මේ ක්‍රියාදාමයන් කරන්න සිදු වෙනවා. මොකද අපිට තියෙන ප්‍රශ්න වලින් ගොඩ එන්න අපි මොනවා හරි ක්‍රම අපි යොදනවා. අපි දන්නවා ඔබට මේ වාහන එළියට ගිහිල්ලා තියන්න දැන් ඔබගේ ආයතන වල ඉඩ නැතුව ඇති. විකිනෙන්නෙත් නැහනේ. ඒ නිසා ඔබ දැන් මේක අර ශාමර කිව්වා වගේ ඔබගේ ගුදුම බවට වරාය තියාගෙන ඔබ ඉන්නවා. හැබැයි ඒක කරන්න නම් එපා. ඔබට ආය කරන්න ඔබට අපි එහෙම වැඩ කරපුවාට අපිට ඒවට කටයුතු කරන්න වෙනවා. මේ වෙලාවේ මේ සානුකම්පිතවම බලලා වැඩ කරන්නත් බෑ. සානුකම්පිතව බලලා කරන වැඩ තමයි මේ ඔක්කොම කරන්නේ. රජයයි අපි සියලුම. ඉතින් ඒ සානුකම්පිතතාවය ඔබ අර කියන්නේ අපේ කයින්නස් එක වීක්නස් එකක් හැටියට ගන්න එපා. ඒ නිසා ඔබ මහන්සියලා ඔබත් මේක කරන්න ඕන. එතනින් ගේට්ටුවෙන් එහාට ඔබට තියෙන ඒ ගැටලු තියෙනවා නම් මුදල් ප්‍රශ්න තියෙනවා නම් ඒ වගේ මේවා තියාගන්න තැනක් නැති ගැටලු තියෙනවා නම් ඒව සාකච්ඡා කරලා රජය මේ වෙලාවේ හැදී පැහැදී දෙන ඔබට ඔබ ව්‍යාපාරිකයෝ නැත්තම් මේවා මේ රජවල් දුවන්න බෑනේ. ඒ නිසා රජය මන් දන්නවා සාමාන්‍යයෙන් ඔබට ගිහිල්ලා උදව් කරනවා ව්‍යාපාරිකයන්ට. ඒ නිසා මේ
විශේෂයෙන් බහලුම් ශේස්ත්‍රයේ එහෙම විශාල කන්ටේනර් ප්‍රමාණයක් අපි ගාව තියෙනවා. ඉතින් ඒවා එළියට ගිහිල්ලා තියන්න තැනක් නැති බව මොකද ඔබගේ අර සප්ලයි චේන් එක වැඩ කරන්නේ නැති නිසා මේ හිර වෙලා තියෙන්නේ. ඒ නිසා කොහේ හරි භූමියක් හරි අරගෙන පිට තැනක් හරි අරගෙන වෙනත් එහෙම නැත්නම් පරණ ගුවන් තොටුපළක් හරි අරගෙන ඔය ස්ටෝර්ස් භූමියක් අරගෙන මේවා තියාගන්න වෙන කට්ටිය සාකච්ඡා කරලා. ඉතින් ඔබට ගෙවීම් කරන්න තියෙනවා බැංකුවත් එක්ක සාකච්ඡා කරලා රජය උදව් කරයි අනිවාර්යයෙන්ම. ඒ ප්‍රශ්නේ විසඳගමු. නමුත් ওই ප්‍රශ්න නිසා ඔබගේ අපේ ජාතික සම්පතක් වන මේ වරාය ඔබගේ ගුදම කරගන්න එපා කියලා නැවතත් මම කියනවා. හොඳයි. ක්‍රමවේද හදලා තියෙනවා ජනාධිපති කාර්යසාධක බලකාය තියෙනවා. ඔබට යම් ප්‍රශ්නයක් තිබේ නම් මේ ප්‍රශ්නය හා සම්බන්ධයෙන් ඔබගේ කණ්ඩායම එකතු වේ ඉදිරිපත් කිරීම හරහා අවශ්‍ය ක්‍රමවේද සියල්ල සකසලා දෙන්න නම්‍යශීලී රාජ්‍ය ප්‍රතිපත්තියක් මේ වෙද්දී අනුගමනය වෙනවා. වරාධිකාරිය පැත්තෙන් ගත විදිහට සභාපතිතුමා මේක පැහැදිලි කරත් තමයි අපිට තේරෙන්නේ. බොහෝ දෙනෙකු මේ වෙලාවේ Tamanගේ භාණ්ඩ මුදා නොගැනීම තුල මේ රටේ වරාය අඩපණ වීමක තියෙනවා. ඒ නිසා වාහන ආනයනකරුවන් හෝ වේවා, වාහන ගෙන්නපු අය හෝ වේවා, එතනින් එහාට බහලුම් හෝ වේවා මේ සියලුම දේ ගෙන ආපු අයගේ යුතුයකම වෙන්නේ රජයේ සහන සලසලා තියෙනවා. වරාය අධිකාරිය නම්‍යශීලී ප්‍රතිපත්තියක සිටිනවා. මේක නිදහස් කරගන්න කියන දේ තමයි පැහැදිලි ඉල්ලීම බවට පත් වීම තියෙන්නේ. දැන් කොළඹ වරාය සභාපතිතුමනි බොහොම ප්‍රචලිත වෙනවා මේ ට්‍රාන්ස්ෂිප්මන්ට් එහෙම නැතිනම් මේ ප්‍රතිඅපනයනයෙන් සිදු කිරීම මේ කර්තව්‍යයන් සඳහා බොහොම ප්‍රසිද්ධයි. ඒ කටයුතු අඩපණ වෙලා තියෙනවද? ඒ කටයුතු සාමාන්‍ය සුපුරුදු විදිහටම ක්‍රියාත්මක වෙනවද? ඔව් ඒක ප්‍රමාදයකින් තොර හුඟක් දුරට සිදු වෙනවා. මේකේ ගැටලු තියෙනවා. මොකද නැව් වල එන බහලුම් ප්‍රශ්න තියෙනවා. ඒවා අපේ බහලුම් එළියට ගෙන ඒවා වෙලාවට ඇවිල්ලා නැති ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ඒ ගැටලු තියෙනවා මෙතන. ඒ ගැටලු නේ මේක ලෝකෙම පුහුණු දෙනු විශාලම ගැටලුනේ දෙවෙනි ලෝක යුද්ධයටත් වඩා විශාල ප්‍රශ්නයක් නේ මේක. ඉතින් මේ ප්‍රශ්නයක් වෙලාවට ප්‍රශ්න තියෙනවා කියන එක ප්‍රශ්නයක් කරගන්න හොඳ නෑ. මේ ප්‍රශ්නය අවස්ථාවක් කරගන්නට ඕනේ. ඒකයි ඔබට ලැබිලා තියෙන මේ අභියෝගය ඔබ චැලෙන්ජ් එක ඔපචුනිටි එකක් කරගන්න. ඒකයි අපි කරලා තියෙන්නේ වරාය අධිකාරිය. අපි මේ ප්‍රශ්න දාන්න ගිහිල්ලා නෑ. අපි ඇමතුමාට ප්‍රශ්න උදේ හවස කියන්න ගියේ නෑ. අපි රජයට මේ ප්‍රශ්න කියන්න ගියේ නෑ. අපි බලධාරීන්ට මේවා මහ විශාල ප්‍රශ්න කරන්න ගියේ නෑ. අපි වරාය අධිකාරියේ ප්‍රධානීන් ටික එකතු වෙලා අපේ වැඩ කරන අයත් එක්ක එකතු වෙලා එකා වගේ මේ ප්‍රශ්න අපේ අතරේ විසඳගත්තා අපි. ඒ තමයි මේ වෙලාවේ කරන්න ඕන දේ. අපි ඒ වගේ ඔබත් ඒ වගේ කරමු. කරන්න. එතකොට මේ බහලුම් අපි පිටස්තර යන්නේ ඒවා ඒ වගේ මේ බහලුම් වලින් බඩු අරගෙන මාරු වෙන දේවල් ඒවා තියෙනවා. මේ ක්‍රම තියෙනවා. මේ බහලුම් ඒ සෑම දෙයක්ම සිදු වෙනවා. ඒ වගේ ගුදම් පිරීලා ඉතින් අපි වැඩිපුර කට්ටිය ගෙනල්ලා ඒව වැඩ කරලා පුළුවන් තරම් වෙලාවට මේ නැවක් පැමුණා මේ නැවට ගෙනියන්න ඕනේ අවශ්‍ය සියලුම දේවල් ටික සකස් කරලා ඒව ප්‍රමුඛත්වය සකස් කරලා අපි කිරීම මේ වෙලාවේ පැය 24ම වරාය අධිකාරිය සේවකයන් සිදු කරනවා. ඒ නිසා ඒ වගේ යම් වෙනත් වරායවල වහලා හැම තියෙන නිසා මේ ප්‍රශ්න තියෙනවා. නමුත් කොළඹ වරාය ආශ්‍රිතව ඒවා ප්‍රශ්නයක් නෙවෙයි. අනිත් පැත්තේ තියෙන ප්‍රශ්න අපිට බලපෑම නිසා අපිට යම් ගමනාගමනයේ අඩුපාඩු එහෙම තියෙනවා. නමුත් නැව් ප්‍රමාණය ප්‍රතිශතය වැඩි වුණාට එන කන්ටේනර්ස් වල අඩුවක් තියෙනවා යම් ප්‍රමාණයක 4ක 5ක වගේ. ඉතින් නමුත් ඔබ අහපු ප්‍රශ්නෙට උත්තර ගත්තොත් මේවා සිදුවීම ට්‍රාන්ස්ෂිප්මන්ට් සිදුවීම සහ ඒ වාර බඩු බාහිරදී මාරු කරලා ඇරීම ඒ සියලු දෙයක්ම සිදු වෙනවා. දැන් ජනාධිපතිතුමාගේ පාර්ශ්වයෙන් කියපු දේ තමයි අපනයන නම් කිසිම මොහොතකින් නතර නොවිය යුතුයි. විදේශ විනිමයන සියලු දේ සක්‍රිය වේ විදිහටම ක්‍රියාත්මක විය යුතුයි. අපනයන සම්බන්ධයෙන් වරාය අධිකාරිය මෙතුවක් කාලයක් ඉතාමත්ම සාර්ථක සහ ඉතාමත්ම නම්‍යශීලී ප්‍රතිපත්තියක හිටියා. ඒ ප්‍රතිපත්තිය තාමත් ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඒ විදිහටම තියෙනවා. ඒ විදිහට නෙමෙයි අපි ඔබගේ නිවසටම ඇවිල්ලා ඒ බඩු බාරිය දෙගෙන එල්ල හරි දෙන්න පුළුවන් නම් අපි මේ වෙලාවේ කරනවා. මොකද එච්චර මේ වෙලාවේ අවශ්‍යයි ඒක. ඒ නිසා ඒ මුලදී මේවට තිබුණා මේ ඇඳිරි නීති ප්‍රශ්නේ තමයි ප්‍රධාන වශයෙන් තිබුණු ප්‍රශ්නේ. මොකද සේවක සේවිකාවෝ ඒ වයිට අවශ්‍ය තැන් වලට ගෙන්න ගන්න බැරි ප්‍රශ්න ඒ වගේ දේවල් තිබුණා. ඇත්තට මේ ජනාධිපති කාර්යසාධක බලකා දෙකක් තියෙනවානේ ඔබ දන්නවා. එකක් මේ ආරක්ෂක අංශයේ සහිත සමග මේ රටේ ඒ කොරෝනා වෛරසය පාලනය කිරීම කොරෝනා වෛරසය නිසා මේක සෞඛ්‍ය ප්‍රශ්නයක් නිසා සමාජ සෞඛ්‍ය ප්‍රශ්නයක් වෙනකොට මේ සමාජයට බලපෑමක් ඇති වෙන. ඒක නිසා මේක සෝෂල් ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ සෝෂල් ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ආර්ථික කළමනාකරණය කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මහත්මයාගෙන් සමන්විත කණ්ඩායමක් අඩගෙන ඒ පැය 24ම විශාල වගකීමක් කියන. ඇත්තට මේ වෙලාවේ අපි
අපේ රටේ යම් මට්ටමකට රාජ්‍ය අංශයට විශාල මේ මිනිස්සු බැන්න ආයතන මේ රාජ්‍ය අංශය කියන්නේ. නමුත් මේ වෙලාවේ අපි කියන්න ඕනේ රාජ්‍ය අංශය උපරිම වැඩ කිරීමක් කරන බලන්නකො අපේ ග්‍රාම සේවක මහතුරු, අපේ PHI මහතුරු, ඒ ගමේ ඉන්න අනිකුත් රාජ්‍ය නිලධාරීන් සහ උඩක වැඩ කරන සුවිච්ඡා නිලධාරීන් කොච්චර කැපකිරීමක වැඩ කරනවද, කොච්චර බැනුම් අහනවද, කොච්චර ප්‍රශ්න වලට මුහුණ දෙනවද. උදේ හවස මං දන්නේ උන් කෑම කන්නවත් ඕන වෙලාවක් තියෙනවද කියලා. ඒ තරමට කැපකිරීම වැඩ කරනවා. ඉතින් ඒ නිසා රාජ්‍ය අංශයටත් විශාල ගෞරවයක් මේ අවස්ථාවේ හිමි වුණා. ඒ නිසා මේ රාජ්‍ය අංශය සෑහෙන මහන්සියක් දරනවා මේ අවශ්‍ය දේවල් සිදු කරන්න පැය 24. මේ නිසා මේ කාර්ය සාධක බලකායවල නිරන්තර සාකච්ඡා පවත්වමින් ප්‍රශ්න වලට ඉතින් මේ ප්‍රශ්න අලුත් දේවල් නෙති අලුත් දේවල් කරනකොට අලුත් ප්‍රශ්න එනවා. අලුත් ප්‍රශ්න අලුත් විදිහට විසඳන්න ඕනේ. ඒවා කරගෙන යනකොට හැමෝම සඳ බෑ. සමහරුන්ට බැනුම් අහන්නත් එනවා. ඒව දෙනවා. ඒ හැමදේම මේ ප්‍රශ්නේ කොටස්. ඉතින් ඒ නිසා අපි ශ්‍රී ලාංකිකයන් හැටියට මේවා මුහුණ දීලා ඉතාලම පැහැදිලිව මේවා දැකලා අත්දකපු අයනේ. ඒ නිසා මේ වෙලාවේ ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. ඔබ මේවා දරා ගන්නට ඕනේ. යම් දේවල් පෙරහැර බලාගෙන ඉන්නවා වගේ මේක දිහා බලාගෙන ඒකේ වැරදි කියා ඉන්නවට වඩා පෙරහැර සංවිධානය වෙන හැටි ඒකේ ගමන් කරන අයට තියෙන අපහසුකම් පිළිබඳව අවබෝධයකින් අපි සියලු දෙනාම අවබෝධයෙන් කටයුතු කරනවා. මොකද ඔක්කොම ප්‍රශ්නේ කොටස් කරු. ප්‍රශ්නේ ඒ නිසා මේක එක්කෙනෙක් විතරක් නෙමෙයි හැමෝම උපරිම වැඩ කරනවා. ඒ උපරිම වැඩ කරන දේ ඔබත් ඒ විදිහට තේරුම් අරගෙන කටයුතු කරනවා. අපි කවුරුත් මේ වෙලාවේ අපි මේ වගේ ප්‍රශ්නයක් ආපුවම තමයි අපි එකට එකතු වෙන්නට ඕනේ. මේ වගේ ප්‍රශ්නයක් ආපුවම තමයි අපි ඉවසීම ඇති වෙන්න ඕනේ. මේ වගේ ප්‍රශ්නයක් ආපුවම තමයි අපි දරා ගැනීම ශක්තිය පෙන්න. මෙන්න මේ ප්‍රශ්න අවස්ථාවේ තමයි සමගිය සාමය ශක්තිය කියන දේ ඇති වෙන්නේ. ඒ නිසා රටක ශක්තිය පෙන්වන්න පුළුවන් මේ වෙලාවේ අපි ලෝකයේ ඉදිරියේ අපේ රටේ තියෙන ශක්තිය ප්‍රදර්ශනය කරලා තියෙනවා. විදහාපාලා තියෙනවා. එය ඔබගේ පුද්ගලිකත්වයටත් ගන්න පුද්ගලික මට්ටමුත් ඒක පෙන්නලා වැඩ කරමු. ඒ නිසා රාජ්‍ය අංශය විශාල වැඩක් කොටසක් කරනවා මේ වෙලාවේ චාමර. ඒ අපි ඇගීමට ලක් කරන්න ඕනේ විශේෂයෙන්. අනිවාර්යයෙන්ම අපි හදවතින්ම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ මේ ආර්ථික කටයුත්ත ජය ගැනීම ආර්ථික යුද්ධය ජය ගැනීම වෙලා වරාය අධිකාරී සභාපතිතුමන් ප්‍රමුඛ සමස්ත වරාය අධිකාරිය දක්වන්නේ දැන් මේ කියන කාරණා වලින් පැහැදිලි කරන විට පෙනී යන දේ තමයි මෙතුවක් දවසක් දියත් වුණු කිසිදු වැඩක් මේ වෙනතෙක් නතර වෙලා නැහැ. බොහොම කාර්යක්ෂම මේ දේවල් වෙනදාටත් වඩා ලබා දෙන්න වරාය අධිකාරී උහුසුලුව කටයුතු කරනවා. ඔබේ පාර්ශවයේ තියෙන ප්‍රමාදය ඔබ වළක්වා ගත යුතුයි කියන ඉල්ලීම සිදු කරනවා. දැන් මේ වෙලාවේ සමාජ දුරස්ථභාවය තියාගන්න කියන කාරණේ සභාපතිතුමනි කියනවානේ. හැබැයි ඔය වරාය අධිකාරිය සහ රේගුව ගත්තාම ඩොකියුමන්ට්ස් ගත්තොත් ලිපි ලේඛන ගත්තොත් වැඩිම ප්‍රමාණයක් පාවිච්චි කරනවා. වාප්පු ලිපිකරුවන් හෝ වේවා ඒජන්තවරුන් හෝ වේවා මේ හැමෝම සම්බන්ධ වෙනවා. දැන් අර e-governance පැත්තට අපි යමු කියන දේ කාලයක් තිස්සේ කතා කරාට ඒක ප්‍රායෝගිකව වුණේ නැහැ. වරාය අධිකාරිය පැත්තෙන් මේ විද්‍යුත් ක්‍රමවේද මේ ගෙදර ඉඳලා වැඩ කරන ක්‍රමයක් දියත් කරමු කියලා කිව්වා. වරාය අධිකාරිය ඒ පැත්තට නැඹුරුවක් තියනවද? අනිවාර්යයෙන්ම මේකේ මේ සැලසුම් තිබුණා. ඒ සැලසුම් නමුත් ක්‍රියාත්මක වෙලා තිබුණේ නැහැ හුඟක් තැන්වල ඔබ කියෝ වගේ. නමුත් මේ මාසය හමාරය ඇතුළත අපි විශාල විදිහට ඒවා ක්‍රියාත්මක කරා. අපිත් රේගුවත් දෙකම එකතු වෙලා රේගු අංශයෙන් ඒ කට්ටියත් හුඟක් දෙලාට අර පුද්ගලික සම්බන්ධතාව ඔබ කියෝ වගේ අවම කරලා තිනවා. අපේ දැන් උදාහරණයකට දිනකට කොළඹ වරායට 15000ක් 20000ක් පවුන ප්‍රමාණයක් පිටස්තර පුද්ගලයෝ වෙනවා සේවාවන් ලබා ගැනීමට සහ ලබා දීමට සහ ඒ අවශ්‍ය කටයුතු. ඒ වරාය සේවකයෝ 7500ක් 8000ක් දිනකට කොළඹ වරායේ වැඩ කරනවා. ඒ වැඩ කරන ප්‍රමාණයට අමතරව. එතකොට මේ අය ඔක්කොම ඇතුල් වෙන්න අර අවසර පත්‍රයක් ගන්න ඕනේ, පාස්යක් ගන්න ඕනේ. එතකොට මේ හැම කෙනෙක්ම ගැටෙනවා. අපි මේවා සියල්ලම ඔබ කියෝ වගේ ඒවා නැවැත්තුවා. ඒවා දැන් අපේ අලුත් තාක්ෂණය ක්‍රමවේද අනුව ඒවා ලබා ගැනීමේ ක්‍රම කෙනෙක් හඳුනා ගැනීම ඒවා ලබා ගැනීම ඒ වගේම මේ අර කරන ඩොකියුමන්ටේෂන් වගේ දේවල් ඒවා තාක්ෂණය හරහා කිරීම මුදල් ගෙවීම වගේ දේවල් නම් අපි කල්ලි ඉඳලම ඒක කරලා තිබුණා හුඟක් වෙලාවට. ඒකෙත් දැන් මුදල් දැන් මේ දැන් අර ඔබට ලැබෙන සහන වගේ දේවල් තියෙනවනේ චාමර. දැන් අපි කියන්නේ වේවර්ස් ලැබෙනවා කියලා. ඒ ලැබෙන දේවල් මේ අපේ කම්පියුටර් සිස්ටම් එකේ කිරීමට අපහසුයි. මොකද කෙටි කාලයක් නිසා ඒකේ ඔබ යාම් ගාණක් ගෙවන්න තිබුණා නම් වරායට අපි ඒ වේවර් එකක් ලබා දෙනවා නම්
ඒක ඉවත් කිරීමේ ක්‍රමයක් මේක තුළට තියෙනවා. ඒ නිසා අපි ඒකටම මැනුවල් ක්‍රමයක් අපි පුද්ගලික කරන ක්‍රමයක් හදලා තියෙනවා. එහෙම නැත්නම් එහෙම ගෙවුවා නම් කෙනෙකුට සමහර අයට එහෙම charge වෙයි. ඒක හැබැයි මේ ඉඳුරාම ඔබට ආපසු ලැබෙනවා. ඉතින් ඒ සිස්ටම් එකේ තියෙන ප්‍රශ්නයක් නිසා ඒක වෙන්නේ. ඉතින් මේ වගේ දේවල් වලින් අපි පුළුවන් තරම් තාක්ෂණය භාවිතා කරලා මේ ස්මාර්ට් පෝට් concept එකට යනවා අපි. ඒ වගේම green port concept එකට අපි යනවා මේ අවස්ථාවේ. ඒ හැම දෙයක්ම සිදු වෙනවා. මේ වෙලාවේ පුළුවන් තරම් තාක්ෂණය භාවිතා කරලා අපි පුද්ගලික සම්බන්ධතා අඩු කිරීම, ඒ වගේම ක්‍රියා සහ පුද්ගලයන් මේවට රස්තිය දෙලා පුද්ගලිකව ඔබ ගමන් කිරීම නවත්වා යෑමට අපි සෑහෙන දුරට මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. ඉදිරියට නම් අනිවාර්යෙන් මේක අපි හොඳට මේක අපි අවස්ථාවක් කරගත්තා මේවා කරන්න. හුඟක් මේවා කරන්න ගියාමත් අපේ කට්ටිය එකත් හරි අමාරුයි මේවා කරන්න. කට්ටිය යම් දෙයකට පුරුදු පුහුණු වෙලා තිනවා නම් ඒකෙන් ගැලවෙන්න හරිම අමාරුයි. මේක නිකන් හරිම අමාරු කාර්යයක්. හැබැයි මේ වෙලාවේ සියලු දෙනාටම තේරෙනවා අපි මේක අවස්ථාවක් කරගෙන හුඟක් දේවල් මේවා වැඩි වැඩියෙන් ඒ තාක්ෂණයට ගිහිල්ලා අලුත් ක්‍රමවේද භාවිතා කරලා අලුත් ක්‍රම සකස් කිරීම සිදු වෙනවා. හොඳයි. ඉතාමත්ම සතුටුයි අපට මේ ආකාරයෙන් සුබවාදී ලෙස ආයතනයක් ක්‍රියාත්මක වීම පිළිබඳ කතා කරන්නට ලැබීම. සියලුම සේවාවන් මේ විදිහටම සැපේනවා. මෙතුවක් දවසක් ලේඛන වශයෙන් පාවිච්චි කරපු දේවල් දැන් ඔන්ලයින් ජාලගත ක්‍රමවේද වලට මේ ක්‍රියාත්මක වීම ආරම්භ වී තිබෙනවා. මේ ආකාරයෙන් බොහොම සාර්ථක ක්‍රමවේදයක් හදන්නට හේතු වෙන්නට ඇත්තේ මේ රටේ 30 අවුරුදු දැවැන්ත යුද්ධයක් පරාජය කරන්නට නායකත්වය දුන්න ඔබතුමන්ලා වගේ පිරිස් වරාය අධිකාරිය වැනි තැන් බාර ගැනීමම ඍජු හේතුවක් වන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. මේ ආකාරයේ මනා කළමනාකාරීත්වයක් බිහිවීමට 10000ක් විතර වරාය අධිකාරියේ සේවය කරන ඔබතුමා මේ පිළිබඳ කලිනුත් සඳහන් කරා. නමුත් මේ 10000 විශ්වාසය යම් ආකාරයකින් බිඳුනොත් මේ වැඩේ කරගෙන යන්නට අමාරුයි. මොකද වෘත්තීය සමිති ගත්තත් බොහෝම දැවැන්ත කාර්යභාරයක් වරාය ඇතුලේ බලවත් තැනක තියෙනවා. කොහොමද සභාපතිතුමනි වැඩට කට්ටිය ගෙන්න ගන්නේ? ආරක්ෂාව තහවුරු කරා කියලා උන්ට සහතිකය දෙන්නේ? කොහොමද මේ පිරිස කළමනාකරණය කරගන්නේ? මේවට ප්‍රධාන වශයෙන්ම රජයේ සෞඛ්‍ය අංශ වලින් අපට එක උපදෙස් ලැබුණානේ චාමර. ඒ උපදෙස් ප්‍රකාරව අනුකූලව 100%ක්ම පුද්ගලික ආරක්ෂාව කියන දේ, ආයතන ආරක්ෂාව කියන දේ මේ අපි ඒක කටයුතු කරා. මේ සාමාන්‍යයෙන් 10000ක් පමණ ඉන්න සේවක සේවිකාවන්ගෙන් 7500ක් 8000ක් විතර වගේ ප්‍රමාණයක් සාමාන්‍ය වාතාවරණ ඇති වාරායේ සේවක සේවිකාවෝ ඉන්නවා. එතකොට ඊට අමතරව තවත් පරියන්ත දෙකක් තියෙන ඒ වගේත් වැඩ කරන අය ඉන්නවා. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් 11000ක සාමාන්‍යයෙන් 10000කට ආසන්න පිරිසක් වරායේ සේවක සේවිකාවෝ එනවා. අනුබද්ධ සේවාවේ සියලු. ඉතින් මේ අයට අපි ක්‍රමවේද පාවිච්චි කරා. ප්‍රමේයම ඔබ ඉස්සෙල්ලත් ඇහුවා මේ නිවසේ ඉඳලා වැඩ කරන ක්‍රම ඒවා. ඒවට ඒ හැම කරක්ම අපි පුද්ගලිකවම නැවක් බාන්න පටවන්න නිවසේ ඉඳලා බෑනේ. ඒකට අනිවාර්යෙන් වෙන්න ඕනේ. ඒ වගේ අය අනිවාර්යෙන්ම පුද්ගලිකවම එතෙන්ට සම්බන්ධ වෙන්නම ඕන අය පමණයි අපි ගෙන්න ගන්න. ඒක තමයි පළවෙනි දේ. දෙවෙනි දේ ගෙදර ඉඳලා වැඩ කරන්න පුළුවන් අය, දිගම වැඩ කරන්න පුළුවන් අයට ඒවා ඒ පහසුකම් සලසලා තිනවා. ඊට පස්සේ මේවත් ලොකුට දියුණුලා නැහැ. ඉතින් වැඩි හරියක් ගෙදරටලා නිකන් ඉන්නේ. ඉතින් නමුත් මේ වැඩ කරන්න පුළුවන් අත්‍යවශ්‍ය අය ඒ වැඩ කරනවා. සමහරු කණ්ඩායම් වශයෙන් දිනකට ගෙන්නගෙන ඒ සතිය වැඩ බාර දීලා ඒවා අරන ක්‍රම තියෙනවා. ඉතින් ඒ ප්‍රධානීන් ඒවා කළමනාකරණය කරලා කරගෙන යනවා. එතකොට ඒ වැඩ කටයුතු ඒ විදිහට සිදුනවා. ආරක්ෂාව පැත්තෙන් ගත්තාම ඒවට ක්‍රමවේද අපේ සෞඛ්‍ය බලධාරීන් ගෙන්නලා ඒවා අපි සාකච්ඡා කරලා ඒ අවශ්‍ය ආම්පන්න උණ්ඩ ලබා දීලා ඒ කටයුතු කරනවා. දිනකට සාමාන්‍යයෙන් අපි ඇතුල් වෙනකොට ඒ අය පරීක්ෂයට බාර දෙන හැම කෙනෙක්ම වරායට ඇතුල් වෙනවා. ඊට පස්සේ එක ආයතන වලට ඇතුලේ තියෙන විශාල වරාය කියන්නේ විශාල ප්‍රදේශයක මෙලා තියෙන එක ක්‍රියාන්විත සිදු වෙන තැන්. ඉතින් ඒ ක්‍රියාන්විත සිදු වෙන ප්‍රධාන කණ්ඩායම් ඉන්න තැන කුස්සියේ සිට උයන තැන සිට අනිත් සේවා සපයන තැන් වැඩ කරන තැන් ඒ හැම තැනකටම ඒ ආරක්ෂක විධි විධාන සහ පරීක්ෂක ක්‍රම භාවිතා කරලා තියෙන ඒ ආලම් පළඳ දීලා ඒ පරීක්ෂා කරන ක්‍රමය තියෙනවා. ඒ වගේම මේ උණ පරීක්ෂා කිරීම වගේ දෙයක දවසකට 3 වතාවක් සිදු වෙනවා. අපි සාමාන්‍යයෙන් ප්‍රධානම තැන්වල ඒ අත්‍යවශ්‍ය තැන්වල ඒ 3 වතාවක් සිදු කරන මේ උණ බලනේවා පුද්ගලිකව ගිහිල්ලා. ඊට පස්සේ වෛද්‍යවරු අපේ වෛද්‍ය අංශයක් තියෙනවා, වරාය වෛද්‍ය අංශය තියෙනවා, ඒ වගේම රජයේ වෛද්‍ය අංශය තියෙනවා අපේ වරාය සෞඛ්‍ය සේවාව කියලා. ඉතින් ඒ නිසා ඒ කණ්ඩායම් වැඩ කරනවා. වෛද්‍ය මන් දන්න වෛද්‍යවරු වටේට යනවා, ගිහිල්ලා කට්ටියට බලනවා, ඒකට උපදෙස් දෙනවා. ඒ වගේම අත හොදන ඒ වගේ මූලික අවශ්‍යතාවල් හැම තැනම ඒ අත්‍යවශ්‍ය තැන්වල අපි සකස් කරලා තියෙනවා. සබන් සහ ඒ අවශ්‍ය දේවල්.
ඒ වගේ මේ ඩිටර්ජන්ට් ඒ වගේ දේවල් මොකද්ද ඒ අවශ්‍ය සැනිටයිසර්ස් අපි ලබා දීලා තිනවා. ඉතින් ඒවා දැන් විශාල වශයෙන් දැන් උදාහරණයකට මේ ගොඩාක් දහස් ගාණක් වාහන ඇතුලේ යනවනේ. ඒ කියන්නේ කන්ටේනර්ස් හැම කන්ටේනරයක් වාහනයකට අරගෙන තව තැනකට ගෙනින් තියන්න ඕනේ. ඒ වගේ දේවල් නිසා වාහන දහස් ගාණක් යනවා. මේ රියදුරෝ ඉන්නවනේ. ඉතින් ඒ අයගෙත් අත්‍යවශ්‍ය කට්ටිය විතරයි අපි ගෙනලා තියෙන්නේ. ඒ අයටත් පුද්ගලිකව දැන් වාහනේ දැන් එක්කෙනෙක් වැය කරලා අනිත් එක්කෙනා මාරු වෙනවා. මේවා හරියට සිදු වෙනවා ඇතුලේ. ඉතින් එතකොට කොහොමද මේවා ආරක්ෂා කරන්නේ? ඉතින් ඒ නිසා ඒ අයට පුද්ගලිකව දැනුවත් කරලා ඒ අවශ්‍ය බඩු බාහිර දීලා එයා ගියාම එයාගේ වාහනේ සුද්ධ පවිත්‍ර කරගෙන ආරක්ෂක ක්‍රම හදලා ඒ හැම දෙයක්ම මේවා අපි සිදු කරා. සිදු කරලා ඉතින් ලේසි වැඩක් නෙවෙයි. නිසා මේ වියදම් වැඩි වෙලා තියෙනවා. මේ නිසා විශාල වියදමක් යනවා. නමුත් අපි මේ අවශ්‍ය සේවාවක් නිසා මේවා සියල්ලම අපි සපයලා ප්‍රශ්න විසඳගෙන අපි ඉදිරියට යනවා මේ අවස්ථාවේ. පැහැදිලිවම වරාය වගේ තැනක් මේ විදිහට කළමනාකරණය කරගෙන රාජ්‍යාංශය තුල දියත් වෙනවා නම් අනෙකුත් අමාත්‍යාංශ හෝ වේවා රාජ්‍ය ආයතන පටන්ගෙන කරගෙන යන්නට පුළුවන් කියන සුබවාදී පණිවිඩය වරාය ලබා දීලා තියෙනවා. විදේශගත වුණු නෞකා සමගින් සම්බන්ධ වෙලා වැඩ කරන්නේ මේ වෙලාවේ විදේශියන් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන එකම තැන බවට පත් වෙන්නේ වරාය. ගුවන්තොටුපළවල් වසා දමා තියෙන මොහොතකදී. ඒ නිසා විදේශයන් එක්ක සම්බන්ධ වෙමින් සේවකින්ගේ ආරක්ෂාවත් තහවුරු කරමින් රට අභ්‍යන්තරයට පැමිණිය යුතු බාණ්ඩත් ඒ විදිහටම පැමිණෙමින් කාර්යක්ෂම සේවාවක් ලබා දෙමින් මේ බඩු ඇවිල්ලා තියෙනවා අරගෙන යන්න කියන ඉල්ලීම කරන්නට වෙන තරමටම වැඩේ සාර්ථකව සිද්ධ කර තිබෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා සභාපතිතුමන් ප්‍රමුඛ සියලුම වරාය අධිකාරී ක්‍රියාවලියට. මොකද මේ කැපවීම තුළ තමයි රට වෙනුවෙන් මේ අවස්ථාවේ දායකත්වය ලබා දෙන්නේ. ඒත් එක්කම අහන්න තියෙන ප්‍රශ්නේ තමයි සභාපතිතුමනි වරාය කියන්නේ මේ රටේ රාජ්‍ය ආයතන අතරින් ඉහළම ලාභ ලබන ආයතනයක්. ඒ වගේම දැවැන්ත වැටුප් ප්‍රමාණයක් ගෙවන තැනකුත් වෙනවා වරාය අධිකාරිය. දැන් මේ විදියට සහනක් දීලා එන නෞකාවලටත් සහන දීලා බාණ්ඩ අරගෙන යද්දිත් සහන දීලා වරාය අධිකාරිය ලාභදායක ආයතනයක් විදියට පවත්වාගෙන යන්න පුළුවන් වේද ඉස්සරහට? අනිවාර්යයෙන්ම. හැබැයි ඉතින් මේ වෙලාවේ අපි මේ ලාභ ප්‍රයෝජනට වඩා අපේ සේවාව සැපයීම සහ සේවා සපයන්නන්ගේ ආරක්ෂාව තමයි ප්‍රමුඛත්වය අපි දුන්නේ. අපේ සේවකින්ගේ ආරක්ෂාවට අපි ඒවට මිල මුදල් බැලුවේ නැහැ. ඒ ලබන්න දෙනවා සියලුම ලබා දෙන. ඒ නිසා සේවකයා ආරක්ෂා කරගෙන ආයතනය ආරක්ෂා කරගෙන වැඩ කිරීමෙන් පස්සේ සල්ලි හොයන්න අපිට පුළුවන් හරියට කරගත්තොත්. ඒ නිසා සල්ලි ලාභ උපයන එක මේ වෙලාවේ රජයේ ප්‍රතිපත්තියක් නෙමේ සේවා සැපයීම තමයි රජයේ ප්‍රතිපත්තිය. ඒ නිසා ඒ අවශ්‍ය සේවාව සපයගෙන යනවා. නමුත් අපිට කියන්න සන්තෝෂයි ඒ තුලින් අපි අපේ ජාම බේර ගන්න පුළුවන් විදියට අපි ඒකත් කළමනාකරණය අපේ විශේෂයෙන් මුදල් අංශයේ ඉන්න ප්‍රධානීන්ට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ බොහෝම පරිමහලා කටයුතු කරන කණ්ඩායමක් බවට පත් වෙලා ඉන්නවා. ඔවුන්ගේ සේවාවෙන් ඔබට ගිහිල්ලා ඔවුන් ඒවට උනන්දු වෙලා වැඩ කරනවා. අපි මේ වෙලාවේ ඔවුන් විශේෂයෙන් ඇගීමට ලක් කරන්න ඕනේ. මොකද ඔවුන් හුඟක් වෙලාවට කරලියට පැමිණෙන්නේ නැති කට්ටිය. ඉතින් ඒ නිසා ඒ වගේ කටයුතු කරගෙන යනවා. ඉතින් වරාය ලාභය ලබන තත්ත්වයක් බවට පත් කර ගැනීමට අපි මේ වෙලාවේ කටයුතු කරන. ඇත්තට මේක අපි අනිත් ආයතනත් වලටත් උපදෙසක් දෙන්න පුළුවන් මට විනාඩියක් තියෙනවා කියනවා. අපි කොහොමද මේක අවස්ථාවක් කරගත්තේ අපේ දැන් අපිට සාමාන්‍ය දවසක වැඩ කරනකොට ඇත්තට කාර්යාලයේ වැඩ කරන්න බෑ. එදිනෙදා ප්‍රශ්න වලට පැටලිලා වැඩ කිරීම දුරකථන හැමතුන් වෙනවා කට්ටිය එනවා හම්බෙන්න අර ප්‍රශ්න මේ ප්‍රශ්න ඒවා එනවා සේවකයන්ගේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේ මේ මහ විශාල ක්‍රියාන්විත ආයතනයක් මේක. ඉතින් එතකොට දැන් මේ අවස්ථාවේ අපිට ඒ වගේ දේවල් හුඟක් අඩු වුණාම අපි කරපු දේ අපේ නායකත්වයේ එකතු වෙලා අපි කිව්වා අපේ සැලසුම් අපි හදමු. ඉදිරි අනාගත සැලසුම් ටික මේ වෙලාවේ කරමු. අපි අතපසු වෙලා තියෙන වැඩ ටික සේරම කරමු. ගෙවල් වලට දෙන්න මේ ළමින්ද වැඩ කරන්න ඒව අරගෙන ගිහිල්ලා. ඒ හැම ආයතන ප්‍රධානියෙක්ම ඔවුන්ගේ මෙතෙක්කල් අතපසු වෙලා තිබුණු වැඩ ඒ වගේ දේවල් සැලසුම් කරනවා. ඔබ වරාය ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් නිසා ඔබ දන්නවා විශාල වශයෙන් මේ අයගේ සේවාවේ අවශ්‍ය වෙලාවට උණ්ඩ උසස් වීම ලැබිලා නැති ප්‍රශ්න ගොඩාක් තියෙනවා වරාය තුල. නිසි සේවකයන් නිසි තැන වැඩ නොකරන ප්‍රශ්න ගොඩක් තියෙනවා වරාය තුල. ඒවා මේ පැටලිලි සහගත දේවල් තිබිලා තියෙනවා වරාය තුල. මෙන්න මේ වාගේ දේවල් විසඳන්න වෙනම කණ්ඩායම් දාලා මේ දවස්වල ඕන් පැය 24ම ඒවටත් වැඩ කරගෙන යනවා සේවකයෝ මේ වැඩේ කරන ගමන්. ඒ නිසා ඒක. එතකොට අපේ වරායේ අනිත් පර්යන්ත ඔබ දන්නවා
නැගෙනහිර පර්යන්තය අවුරුදු 5ක් තිස්සේ මුකුත් සිදු වුණේ නැහැ පහුගිය වකවානුවේ. හරි කනගාටුයි කියන්නේ මේ බටහිර පර්යන්තය හදන්න ඒකේ සැලසුම් සිදු වෙලා නැති දේවල් තියෙනවා. ඒ වගේම අපිට සංචාරක පර්යන්තයක් හදන්න තියෙනවා. ගාලු වරාය විශාල ව්‍යාපෘතියක් තියෙනවා. තිරුකණමලේ මේ වරාය වල විවෘත ඔළුවිල් වරායක් වහලා තියෙනවා. මේ ඔක්කොම ප්‍රශ්න විසඳන්න අපි මේ වෙලාවට කණ්ඩායම යොදවලා ඒ කටයුතු කරනවා. ලහිලහියේ ඒවත් අපි මේ වෙලාවේ සැකසුම් කරලා හදාගෙන යනවා. ඒ නිසා අපි මේ ප්‍රශ්නය මේ අපල කාලයක් නැවිලා තියෙන අපල කාලයේ ගෙවිලා ඉවරනකොට අර නිවස හදලා ඉවරයි කියලා වගේ කතාවක් තියෙනවනේ. ඒ රාෂ්ට්‍ර කපලයක් තියෙනවා නිවසක් හදන්න කියලා චාමර කතාවක් තියෙනවා අපේ ගම්වල. ඒ අපලේ ගෙවෙනකොට ප්‍රතිඵලයක් සහිත එන්න අපි මේ කළමනාකරණය කරගන්න. ඒ නිසා මේක අපි අවස්ථාවක් කරගත්තා. අපිට වැඩ කරන්න කණ්ඩායම් ගෙනලා සාකච්ඡා පවත්වනවා. දිනකට වහලද සමහරවිට දකින්න ඇති ඒ පිළිබඳ අවබෝධයක් තියෙන අය අපි නිරන්තරයෙන් රාත්‍රී කාලය වෙනකම් වැඩ කරනවා. ඉතින් වැඩ කරලා ඒ සාකච්ඡා පවත්වලා කරන්නේ හුඟක් වෙලාවට මේ ඉදිරි සැලසුම් කොහොමද මේක හදාගන්නේ. මෙවැනි ප්‍රශ්න ඉදිරියේදී එන්න පුළුවන් දේවල් කොහොමද? මේ දැන් නැවක් දැන් අපි සාමාන්‍ය විවෘත කරනවා නම් කොහොමද මේ අය ගන්නෙ රට? ගන්න ක්‍රමවේද. මේවා රජයත් කරන මේවා දිනපතා ඒ වගේ අපි ආයතනයකට අපේ වැඩ කටයුතු අපි කරලා රජයට බරක් නොදී අපේ වැඩ කොටස කොහොමද කරන්න කියලා විශාල වශයෙන් සැලසුම් මේ වෙලාවේ සිදු වෙනවා. ඉතින් මේක අවස්ථාවක් කරගෙන අපි හැම අංශෙම දැන් වරාය දැකලා තියෙනවානේ මේකේ ටිකක් එච්චර ඔබ හිතට ඇසට ප්‍රියමනාක නෙමෙයි වටපිටාවේ තියෙන දේ වරාය නිකන් අර පරණ කම්මලක් වගේ තත්ත්වයකටපත් වෙලා තියෙන පහුගියක් වань. ඒ නිසා අපි මේක අපි ග්‍රීන් පෝට් එකක් ලස්සන පෝට් එකක් හැටියට හදාගන්න අපි මේ මොරටු යුනිවර්සිටි එකට කතා කරලා ඒ කට්ටිය කණ්ඩායමකුත් එක්ක අපි වැඩ කරන්න යනවා. කොහොමද මේ වරාය පරිසරය ලස්සනට හදලා සුබදායි ලස්සන පරිසරයක් බවට පත් කරලා වැඩ කරන අයටත් රටටත් හැමෝටම දකින්න පුළුවන් ලස්සන තැනක් බවට පත් කරන්න මේ හැම සැලසුමක්ම වෙනකොට කරගෙන යනවා. හොඳයි. බොහොම සාර්ථක වැඩපිළිවෙලක් දියත් වෙනවා. ඉල්ලීම කරන්න තියෙන එකම දේ සභාපතිතුමාත් මතු කළ දේ තමයි බාණ්ඩ තියෙනවා, ආනයන ඇවිත් තියෙනවා. ඒ දේවල් නිදහස් කරගන්න වරාය ඔබේ ගුදම බවට පරිවර්තනය කරගන්නට එපා කියන දේ. අප මානුෂීය මෙහිම කාලෙදිත් ඔබතුමා අපි එදත් ඔබතුමාට ස්තුති කළා. අදත් මේ වරාය වෙනුවෙන් කරන දැවැන්ත කාර්යභාර වෙනුවෙන් බොහොම ස්තුතියි සභාපතිතුමනි. අද දවසේදී පැමිණීම වෙනුවෙන්. අපි අද කතා කළේ ශ්‍රී ලංකා වරායධිකාරිය සභාපතිතුමන් හිටපු යුද හමුදාපති ජෙනරාල් දයාරත්නායක මහතා සමගින් වරායධිකාරිය බොහොම හොඳ ආදර්ශයක් වේවි අනිකුත් රාජ්‍ය ආයතන වලටත් සක්‍රීය දායකත්වය මේ මොහොතේ ලබා දෙන්න. අපි ලබන සඳුදායලි හමුවෙමු ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම යහපත් දවසක්. ආයිබෝවන්.